අයිබෝන් සුබදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. සුබදෑසනක් වේවා ප්‍රගීත්. අයිබෝන් සුබදෑසනක් වේවා ඔබටත් සුබදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 23 වෙනිදාව උදා වෙලා තියෙන්නේ. මේ අප්‍රේල් මාසේ තව සතියයි මේ මාසෙත් ගෙවෙන්නේ. මේ මාසෙත් ගෙවෙන්න අපි ගෙවල් වලට වෙලා ඉඳලා දැන් මාසයකටත් වැඩි එහෙම කටයුතු කරන අතර වාරේ තමයි අපි ඔබට මේ විදිහට අලුත් වෙන විස්තර කියන්නේ. දැන් අර මුල ටිකේ තිබ්බ අඳෝනා මැසිවිලි ටිකක් අඩුයි වගේ මට පේනවා අනුෂී අර ගෙදරට වෙලා ඉන්න බෑ ගෙදරට වෙලා මොකද කරන්නේ ගෙදර ඉඳලා එපා වෙලා කියලා අර පළවෙනි සතියේ දෙක යනකොට කියපු කතා දැන් ටික වෙනස් වෙලා වගේ පේනවා. දැන් ඒකට හුරු වෙලා වගේ එකක් නිකන් දැනෙනවා. දැන් ඊළඟට එන මැසිවිලි ප්‍රගීත් ඇඳිරි නීති අයින් කරාම අපච්චි වැඩට යන්න වෙනව නේද? ඔව් දැන් ඒක තමයි දැන් ටික ටික කියාගෙන ඉන්නේ. වෙලාවට හැරෙයිද දන්නේ මේ විදිහටම නිින්දයයිද දන්නේ මේ වගේ කකබ්බි ඉන්න පුරුදු වෙයිද දන්නේ. ඒක තමයි දැන් කියන්නේ. ඔහොම තමයි නේද? ඉතින් අපේ කට්ටිය ලබා දෙන ලැබෙන විදිහට යනවා ටිකක් අඩුයිනේ. ඒක නිසා මොකක් හරි ලැබුණාන් පස්සේ චෝදනාවක් තමයි ගොඩක් කොහොමද ටික දවසක් යනකොට පුරුද්දක් බවට පත් වෙනවා. හරි ඔය අතරේ මේ රටේ කොරෝනා වසංගත තත්ත්වය වගේම ඔය අතර මැතිවරණයක් ගෑවෙන නිසා මැතිවරණය පිළිබඳ උණුසුම කොරෝනා අලුතෙන් තවත් කාර්යසාධක බලකායක් පිහිටුවනවා. ඊළඟට ලංකාව වගේම ජාත්‍යන්තරයේ මොනවද වෙලා තියෙන්නේ මේවා තමයි අපි බලන්න සූදානම් වෙන්නේ. අපි පටන් ගමු පාර්ලිමේන්තුව මොකද වෙන්නේ කියන තැනින්මනේ. ඔව් නේද? දැන් මේ දවස්වල කතා බහ කරනවා ඊයේ දවසේ පෙරේද දවසේ මාධ්‍ය නිවේදන ගැසට් නිවේදන නිකුත් කිරීමත් එක්ක ඡන්දයට දිනය ප්‍රකාශයට පත් කරමින් බොහෝ දෙනා විරෝධතා නගන්න පටන් ගන්නවා. මේ බොහෝ දෙනා කිව්වේ මේ දැනට දේශපාලනයේ නිරතවම ඉන්න පුද්ගලයන් විරෝධතා නගන්න පටන් ගන්නවා. ඒ තමයි පැවති පාර්ලිමේන්තුව ආපහු රැස් කරන්න කියන කාරණාව. ඒකට අද මව්බිම පුවත්පත ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාගෙන් විමසීමක් කරනවා. එහෙම කරන්න පුළුවන් නැද්ද කියන කාරණාව ගැන. පාර්ලිමේන්තුව යලි කැඳවිය හැක්කේ ජනපතිට පමණයි. විසුරුවා හැරීමේ නියෝගය කිසිසේත්ම අවලංගු වෙන්නේ නැහැ කියලයි ජනාධිපති නීතිඥතුමන් නම් සඳහන් කරන්නේ. එතුමා වැඩිදුරටත් සඳහන් කරනවා පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවීමට මේ අවස්ථාවේදී අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ පැරණි විකෘති පාර්ලිමේන්තුව මේ රටේ 69 ලක්ෂයක අතිබහුතරයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බවත් ඒ පැරණි පාර්ලිමේන්තුව Tamanට ලැබෙන පළමු අවස්ථාවේදී විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බවත් ඒ නිසා ඒ එකඟතාවය බිඳින් නැතුව පාර්ලිමේන්තුව අපහු කැඳවනවා නම් හෝ නොකැඳවනවා නම් ඒ කළ හැක්කේ ජනාධිපතිවරයාටම විතරයි කියලා ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කියන්නේ. ඔව් මේ වෙනකොට අනුෂි මේ පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබෙනවා. ජනාධිපතිවරයාට පමණක්ද හැක්කේ නැත්නම් කතානායකවරයා විදිහට හිටපු කතානායක කරු ජයසූරිය මහතාට පුළුවන්කම තියනවාද පාර්ලිමේන්තුව වල කැඳවන්න. ඇතැම් පාර්ශව කියනවා කරු ජයසූරිය මහතාට කතානායක බලතල භාවිත කරමින් පුළුවන්කම තියනවා කියන එක පාර්ලිමේන්තුව කැඳවන්න. ඊළඟට අනිත් පැත්තෙන් දැන් අවසාන වශයෙන් අනුෂි කියපු කාරණාව අනුව ගත්තාම කතානායකවරයාට නෙමෙයි ඒ බලතලය තිබෙන්නේ ජනාධිපතිවරයා සතුව පමණයි. තවත් තැනක මා දැක්ක සඳහන් වෙලා තියෙනවා යම් හේකින් කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගත්තොතින් යම් ආකාරයක හැකියාවක් තිබිලා නැවත වතාවක් විසුරුවා හැරීමේ හැකියාව ජනාධිපතිවරයාට විවිධ මත මේ පිළිබඳව පවතින වෙලාවක්. ඔය අතරේ රටේ තත්ත්වය සාකච්ඡා කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වෙයි කියලා අරුණ පුවත්පත් වාර්තාව මට මුණ ගැසුණා වගේ අනෙකුත් පුවත්පත්වලත් මේ පිළිබඳ වාර්තා දකින්නට ලැබෙනවා. මේ රැස්වීම ඉතාමත්ම තීරණාත්මකයි. රැස්වීම පැවැත්වෙන්නේත් හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන පාර්ශව හැම එකක්ම වගේ එක්වීමට නියමිතව තිබෙනවා. එහිදී විශේෂයෙන් සාකච්ඡා කරනවා කියලා කියන්නේ රටේ ඉදිරි තත්ත්වය, රටේ වර්තමාන තත්ත්වයත් එක්ක ඉදිරියට යාම පිළිබඳව කාරණා සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි මේක වඩාත්ම දේශපාලනිකමය වශයෙන් මේ පාර්ලිමේන්තු අර්බුදය, මේ ආදී කාරණා මැතිවරණ අර්බුදය, මේ ආදී කාරණා වලට පදනම් වේවි සාකච්ඡාව. පැහැදිලිවම ලංකාවේ දැන් අර නීති පද්ධතිය ඇතුළේ තියෙනවනේ ප්‍රගීත් කියන්නේ කවුන්ටර් ඇටැක් කරන්න හැකියාව තියෙනවා. ඒක නීතියකට අනිත් පැත්තෙන් තවත් විපක්ෂව බොහෝ වෙලාවට පනත් වල එහෙමත් නැත්නම් වගන්ති වල දකින්න නීතිය තුලින්ම නීතියට අභියෝග කිරීමේ අභියෝග කරන අවස්ථා. ඉතින් එහෙම එක්තරා තැනකට තමයි අපි මේ වෙනකොටත් ඇවිල්ලා තියෙන්නේ. අපි දැක්ක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, එතකොට ජනාධිපතිවරයා පත්වීමත් එක්ක අලුත් කැබිනට් මණ්ඩලයක් දියුරුම් දීම, ඔය වගේ වෙලාවලත් ඔය ව්‍යවස්ථාවේ පොඩි දේවල් අපි දකිනවා. ඉතින් ඒ වගේ තවත් තැනකට තමයි අපි මුණ දෙමින් ඉන්නේ. හිටපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ලෑස්තිලු ප්‍රතිලාභ නැතුව වැඩ කරන්න
ඕන නම් අරුණ පුවත්පතේ එහෙම සඳහනක් තිබ්බද? ඔව් අපි දකිනවා මෙන්න මෙහෙම පුවත් වාර්තාවක් අරුණේක වාර්තා කරන්නේ පැවති පාර්ලිමේන්තුව කැඳවුවහොත් ප්‍රතිලාභ නැතිව සහන අනුමත කරන්න විපක්ෂයේ 80ක් සූදානම් කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කණ්ඩායමට නායකත්වය දෙමින් කරන ප්‍රකාශය තමයි අපට දකින්නට ලැබෙන්නේ. නමුත් මීට දින ගණනාවකට පෙර කිසිසේත්ම පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නැහැ කියන එක තමයි ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කළ කාරණාව බවට පත් වෙන මොන අවශ්‍යතා ආවත් පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු කරන්නේ මේ පවත්වාගෙන යන ආකාරයට පවත්වනවා කියලා. හරි අපි ඔය දෙකම පැත්තක තියමු. තියලා ඔබේ අදහස මොකක්ද කියලා අපි අහුවොත් ඔබ මොකද කියන්නේ? ඔබ අහන්න තව කෙනෙක්ගෙන් එයා මොකද කියන්නේ කියලා. අපි නිකමට ඇහුවොත් අනුශී මේ ගැන අපිව නරඹන ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් මේ රටේ ජනතාවගෙන් අපිට ලැබෙන තොරතුරු වල හැටියට නම් ඇතැම් අය මේ වෙනකොට මේ දෙකම නෙමේ කතා කරන්නේ. අපිට තිබ්බ පාර්ලිමේන්තුව ඇති වැඩකුත් නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවක ඇති වැඩකුත් නැහැ. මේ වෙලාව වෙනකොට ජනාධිපතිතුමාගේ ඉඳලා අදාළ නිලධාරීන් බලධාරීන් මේගොල්ලෝ එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා. ඒකට සහාය දෙමින් මේක කරගෙන යාම තමයි හොඳ. පාර්ලිමේන්තුව නැත තවුලක් නැහැ වගේ එකක තමයි ජනතාව බැලුවාම කොටසක් ඉන්නේ නා. ඔව් දැන් පහුගිය දවස් ටිකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිම කෙනෙක් නොසිටියත් රටේ රාජ්‍ය තන්ත්‍රය ඉතාම සක්‍රියව ක්‍රියාත්මක වුණා. අදටත් ඒක ඒ විදිහටම මේ අපි කතා කරන මොහොතේ සිදු වෙමින් පවතින ඒකින්ද අර නිකන් ඒකට මෙන්න මේ කැල එකතු කරන්න තෝරේ දැන් මේ മന്ത്രി කියලා කියන්න පුළුවන් එක කොට්ටාසයයි මේ රටේ දැන් ඉන්නේ ඒ ප්‍රාදේශීය සභාවල නගර සභාවල ඉන්න අය විතරයි. හැබැයි යම් ප්‍රශ්නයක් යම් ගැටලුවක් ආවා නම් මේ සහන ලබා දීම වැඩපිළිවෙල තුල ඒ අයවයි ගෑවුනේ එතනදිත්. එහෙම බැලුවාම ජනතාව හිතන එක පිළිබඳව පොඩි අදහසක් එතන තියෙනවා කියලා මට හිතෙනවා අනුෂ. මොකද දැන් ඒ පිරිස විතරක් ඉඳලත් ඒ අයට චෝදනා එල්ල වුණා නම් ඒ අය මේකේ ලකුණු දාගන්න උත්සාහ කරා. ඒ අය විසින් මේ ලබා දෙන සහනේ Taman දෙන එකක් වගේ දෙන්න උත්සාහ කරා. ওই වගේ චෝදනා ආව නම් පාර්ලිමේන්තුව පළාත් සභාව තිබුණා නම් කොහොම තියේද කියලා ජනතාව කල්පනා කරනවා වෙන්නට පුළුවන්. ඒ අතර මතක් කරන්න ඕන හරියටම මීට අවුරුද්දකට කලින් 225ම එපා කිව්වා අපේ රටේ මිනිස්සු. මතක නම් ප්‍රගීත්. කොහොම වුණත් රටක පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ රටේ නීති සම්පාදනය කරන්න. හැබැයි මේ වෙලාවද කියන එක තමයි මේ ප්‍රගීතුත් ඔබෙන් ඇහුවේ. අන්න ඒක ඊටාම වැදගත් කාරණාවක්. අවසාන වශයෙන් රටක් විදියට අප පවත්වාගෙන යන්නට නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එතකොට ජනතාව නියෝජනය කරන නියෝජිතයෝ විදිහට පාර්ලිමේන්තුවක් මේ පවත්වාගෙන යන පාර්ලිමේන්තු ක්‍රමය තුල අපට ඉදිරියට යන්නට සිදු වෙනවා. අන්න එතනදී ජනතාව විදිහට ඔබ අප අපේක්ෂා කරන කාරණාව ඇයි එහෙම ප්‍රතික්ෂේප කරන්න හේතුව ඒ බොහෝ දෙනා පිළිබඳ පැහැදීමක් නොමැතිකම. ඒ නිසා ඉදිරි මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද? ඒ පැවැත්වෙන දිනකදී ඒ මැතිවරණයේදී යහපත් ඵලදායී තීන්දුවක් ගැනීම තමයි මම හිතන්නේ අප කාටත් තිබෙන හොඳම විකල්පය මේ අවස්ථාවේ. ඔව් ප්‍රගීත අනිතක මේ දැන් මේ වෙලාවේ කතානායක ධුරය කියන එකත් පැවැත්වෙන දුරයක්ද කියන එකත් අනිත් ප්‍රශ්නාර්ථය අනිවාර්යයෙන්ම. මව්බිම පුවත්පතේ සඳහනක් තියෙනවා මේ ලක්ෂ්මන් කිරියල්ල මහතා කතානායකතුමාගෙන් කරන ඉල්ලීමක් විසුරුවා හැරීම බල රහිතයි. වහාම මැති සභයක් හැඳවන්න කියලා අපි දැක්කා. ඊයේ එම්.එස්. සුමන්ද්‍රන් මහතාත් මේ දේම සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයත් පොඩ්ඩක් ඒ පැත්තේ හිට ගන්නවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. ඔව් දැන් මේකයි ඒ ওই කාරණා ටික බැලුවාම අනුශී බොහොම පැහැදිලිව පෙනියන එකක්. තම තමන් දරන දේශපාලන මතවාදයට අනුව තම තමන් ඉන්න පැත්ත පක්ෂද විපක්ෂද ආණ්ඩුද විරුද්ධද කියන කාරණාව මත තමයි ඔය අදහස් දැක්වීම සියල්ල සිද්ධ වෙන්නේ. මෙහි මධ්‍යස්ථ තත්වයේ තමයි දැන් නීතිඥවරුන්ගේ මතය අපි බැලුවොත් ඒ ඇතම් නීතිඥවරුත් අපස්සට හොයාගෙන ගියාට පස්සේ මොන කඳවුරද නියෝජනය කරන්න කියලා බොහොම පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. එතකොට ඒක මධ්‍යස්ථ මතයක් වෙනවද? ඒක සැබෑ මතවාදී වෙනවද කියන එකේ යම් ගැටලුවක් තියෙන නිසා බොහොම මධ්‍යස්ථව යම් කෙනෙක් මතයක් දරනවා නම් අන්න ඒක ගැන අපිට වඩාත් අවධානය යොමු කරන්න මේ වෙලාවේ හැටියට පුළුවන්කම තියෙනවා. එහෙම මතයක් හොයාගන්න එක තමයි ප්‍රගීත් මේ වෙලාවේ අමාරු වෙන්නේ. මව්බිම පුවත්පතේ සඳහනක් තියෙනවා ජූනි 2 වෙනිදාට පසු කතානායක මැති සභය රැස් කළත් ජනපතිට යලි මාස 2කට කල් දමන්න පුළුවන් කියලා මහාචාර්ය නිහාල් ජයවික්‍රම මහතා තමයි මේ ප්‍රකාශය කරන්නේ. එතුමා සඳහන් කරන කාරණාවත් ඊටම වැදගත්. මොකද මේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මාස 2 වෙනිදාට පෙර ආතුව නොපවත්වන්නේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වගන්තිය ප්‍රකාරව කතානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව යලි කැඳවන්න පුළුවන් කියලා මහාචාර්ය නිහාල් ජයවික්‍රම මහතා සඳහනක් කරලා තිනවා. නමුත් ජනාධිපතිවරයාට ආපහු ඒ වගන්තිය යටතේම ප්‍රගීත් මාස 2කට පාර්ලිමේන්තුව නොපවත්වා, ඒ කියන්නේ මැතිවරණ නොපවත්වා කල් දමන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය හිමි කියලා කියනවා. ඉතින් මම ඔන්න කාරණාව තමයි අර කලින් එක්කාසු කරේ. ඔව් පැහැදිලිව දැන් දෙපැත්තට දෝලණය වෙන කාරණාවක් බවට මෙය පත් වෙලා අවසන්. කොහොමද අපි බලාගෙන ඉමු
මොකද මේක දැන් මේ අවස්ථාවේ රට තුල ප්‍රගීත් කලින් සඳහන් කරත් වගේ අවශේෂ කාරණාවක් පමණයි ජනතාවට වැදගත් වෙන්නේ තමන්ගේ ජීවිතය පවත්වා ගන්න එතකොට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා කියන කාරණාව විතරයි කියලයි අපි මාධ්‍ය වශයෙන්ුත් විශ්වාස කරන්නේ. ඔය අතරේ අපි දින මිනිට අවධානය දුන්නොත් මනාපාංක අවසාන තීන්දුව මේ මුල් සතියේ කියලා වාර්තා වෙනවා. දැන් මේ ඉදිරි දින කිහිපෙදී මනාපාංක ලැබෙවි කියලා බලාපොරොත්තු වෙන ඇතැම් අය පසු වුණා. ඇතැම් පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ අය ඒ වගේම වර්තමානයේ ඇමති දුරදරන ඇතමුන් තාම බලාපොරොත්තු වෙමින් ඉන්නේ කොයි වෙලේ මේ අංක ලැබෙයිද කොයි වෙලේ යා කියලා කියයිද මේ සටනට එහෙම නැත්නම් මේ රේස් එක දුවන්න කියලා. හැබැයි යට කියන්න වෙන්නේ තව ඉවසන්න වෙනවා මනාපංක ලබා දීම තව පොඩ්ඩක් එහාට යන පාටක් තමයි තියෙන්නේ. වතර අපි වෙනත් තැනකට යන්න ඕනේ. ඊට පෙර ආතු මෙන්න මේ සිරස්තල දෙක දිනමින පුවත්පතේ තියෙන සජිත්ගේ 15ක් සිරිකොතේ මේ අල්ලපනල්ලේ සිදුවෙන තව දෙයක් ගැන වාර්තා කරනවා. සජිත් ප්‍රේමදාස පාර්ශවයට සහාය පළ කළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරු ඇතුළු කීප දෙනෙක් අමාත්‍යවරුන් විදියට හිටපු 6 දෙනෙක් සහ තවත් 9 දෙනෙක් ඇතුළුව 15 දෙනෙක් මේ විදියට සිරිකොතට එන්න එහෙම නැත්නම් නැවත වතාවක් තමන්ගේ මහගෙදරක එක්කාසු වෙන්න අදාළ නායකයොත් එක්ක සාකච්ඡා කළ ඊළඟ අදියරේදී රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකතුමා එක්ක සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ජනබලවේගයේ විදියට වෙනම නාම යෝජනා බහර දී තිබෙන අවස්ථාවක. ඊට වම්පසින් තියෙන ඇමති ප්‍රසන්න රණතුංග කියන කතාවක් පොහොට්ටුවට සහාය දැක්විය හැකි පක්ෂ ප්‍රතිපත්තිවලට එකක නම් පමණයි. ඒ කතාව මොකද්ද කියලා කිව්වොත් බොහොම කෙටියෙන් එතුමා කියන හැටියට ලංකාවේ මෑත කාලීනව බිහි වූ පුළුල්තම දේශපාලන සන්ධානය පොදුජන පෙරමුණ පොහොට්ටුව විදියට තමයි ඔවුන් සලකන්නේ. මේට එක්කාසු වෙන්න බොහෝ පාර්ශව වෙරදරනවා. හැබැයි ඒ වුණාට Tamanගේ ප්‍රතිපත්තිවලට එකගව ඒ අනුව යන්නට පුළුවන් නම් විතරයි Taman එක්කාසු වෙ හැකි කියලා කියන්නේ. ඔය ප්‍රතිපත්තිත් ඉඳලා හිටලා එහෙට මෙහෙට මාරු වෙනවනේ. ඒක නිසා මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙන එකක් නෑ. ඔව් අපි අනුෂි අපි දැන් මේ කොරෝනා වසංගත තත්ත්වයේ වර්තමාන තත්ත්වයන් පිළිබඳව අලුතින් පිහිටු කාර්ය සාධක බලකෑම මේ ආදී කාරණා ප්‍රමුඛ කාරණා විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉඳද්දී ප්‍රගීත් දැන් මනාපංක බෙදුවාන් පස්සේ තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ඔය බෙදාගෙන යන බඩු එහෙම තියෙනවා නම් මේ දවස්වල ජනතාවට සහන ආධාර විදිහට ඒවල අංකේ ගහලා දෙනවා වගේ දේවල් වෙන්නත් පුළුවන්. අංක කරලා දෙන්න. අංක කරලා දෙන්නත් පුළුවන්. දිවෙන පුවත්පතේ තියෙනවා අද ඒ ආශ්‍රිත පුවතක් ඡන්ද බලාගෙන බඩු බෙදුවොත් වැඩ වරදි. කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර උපකාර කිරීමේදී කිසිදු දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට වාසි වන අයුරින් කටයුතු කළොත් ඊට එරෙහිව නීති ක්‍රියාමාර්ග සඳහා යොමු වෙනවා කියලා මැතිවරණ කොමිසම කියනවා. දැන් හැබැයි මේ අර ඒ තරම්ම මේ ප්‍රාථමිකත් නෑ අනුශි බැලුවාම දැන් ඔය පහුගිය ඡන්දවල එහෙම දැන් පහුගිය ඡන්ද ආසන්නයේම ආපු සමහර මේ වේසට අපල උපද්‍රවත් තියෙනවානේ අපේ රට ගම් වතුර මේ වගේ විපත් ස්වභාවික විපත් විශේෂයෙන් ඒ අවස්ථාවලත් අපි දැක්ක කාරණාවක් තමයි අර අපි හිතන විදිහටම අංක ගහලම නෙමෙයි හිතන්නකො නිකන් අංක 1 කියලා අංක 1 නම් පළවෙනිදට එන්න මලු ටික අරගෙන යන්න. ඒ වගේ දේවල් එන්න පුළුවන්. පළවෙනිදා එන්න දෙවෙනිදා එන්න ඒ වගේ එහෙම වෙන්න පුළුවන්. ඉතින් විවිධ විදි තියෙනවා. ඉතින් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු මැතිවරණ කොමිසමට හොඳ අත්දැකීම් මේ පිළිබඳව තියෙනවා. ඒ නිසා ඒ අය ඉදිරියේදී වග බලා ගනීවි පක්ෂ විපක්ෂ බෙහෙදකින් තොරව කාටත් නෙමෙයි කියන්නේ හැමෝම කොහොමද යා යුත්තේ කියන කාරණාව පිළිබඳ පොදු තැනක ඉඳලා බලන්න. හැබැයි අප මතක් කරගත යුතු කාරණාවක් තියෙනවා. අදටත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා දිගින් දිගටම හඬ නැගූ කාරණාවක් තිබෙනවා. පහුගිය ජනාධිපතිවරණයේදී ඇතැම් ආයතන රාජ්‍ය ආයතන පවාහි ප්‍රධානීන් ක්‍රියා කළ ආකාරයන් පිළිබඳ දැඩි නොසතුටින් කතා කළා. ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නවා කියලා කිව්වා ඒ ජනාධිපතිතුමා. හැබැයි එතුමා බලාපොරොත්තු වෙච්ච විදියට ඒ සම්බන්ධ මොකද නීතිමය ක්‍රියාමාර්ගයේ එතුමාට ගන්න පුළුවන් නෙමෙයි නිර්දේශ කළ හැකි. මෙතනදී අකටයුත්තක් සිදු වුණා කියන එක. නමුත් ඒවා තවමත් එතනම බව අප විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. ඒ නිසා ඉදිරි මැතිවරණයකදී හරි මේ ඔබට මතක නම් මේ මැතිවරණයට අදාළ නිවේදනය පහුගිය දිනක නිකුත් කරමින් එතුමා බොහොම අනිවාර්යයෙන්ම සඳහන් කළ කාරණාවක් තමයි ලිපියේදී සම බිමක් කියන එක. සාධාරණ මැතිවරණයකට සම බිමක් තිබිය යුතුයි. එතකොට පක්ෂ විපක්ෂ බෙහෙදකින් තොරව මේ කවුරුත් හැම කෙනෙකුම තරඟයට පිවිසෙන එක පිට්ටනියක් වෙන්න ඕනේ. මේක එහෙම නැත්තම් මෙහෙම මැතිවරණයක් පවත්වලා තේරුමක් නැහැ කියන එකයි කියන්නේ.
කාට හරි බාරයක් කරන්න වෙනවා ඕක කරගන්න නම් ලංකාවේ ඇතුලේ ඒක වෙනම කතාවක් නේද? ඔය සමබිම නිර්මාණය කරන්න මම දන්නේ මැතිවරණ කොමසාරිස් වරුන් කී දෙනෙක් උත්සාහය දරුවාද කියන කාරණා මෙතුමත් දිගින් දිගටම අදහස් පළ කරා ඔය කියන්නේ. හැබැයි පහුගිය කාලේ යම් සුබවාදී ලක්ෂණත් අපිට දකින්න ලැබුණා. ඒකත් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මොකද අපි අපේ ඉතිහාසයට ගියාම ඡන්ද පිළිබඳව අපි මේ දන්නවා අපේ මුතුබ්බිත්තගේ කාලේදලා හොර ඡන්ද දෙමින්ම කොච්චර තියනවද? රස කතා කොච්චර තියනවද? හොර ඡන්ද දාපු හැටි කියන පරණ දේශපාලන ලක්ෂණයෙන් එවොත් කියයි ඒ කොච්චර ඒවා. හැබැයි දැන් ඒ වගේ දේවල් වලට යන්න හරි අමාරුයි අනුශේ. නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා අර කාරණා ටිකත් හදාගත්තොත් බොහොම හොඳ මැතිවරණයක් ඉදිරියේදී පවත්වන්න පුළුවන්. මොනවද තව තියෙන්නේ? පොඩ්ඩක් දේවල් ඩිජිටල් කරණය වීමත් එක්ක එක්තරා විදිහකට අර සමබිම නිර්මාණය වෙමින් තියෙනවා කියලාත් අපිට හිතන්න පුළුවන්. ඒ අතර තැපැල් ඡන්ද අයදුම්පත් සමහර රාජ්‍ය ආයතනවල මේ වෙනකොට ගොඩ ගැසී තියෙනවා කියන කාරණාව අපි හොඳින්ම දන්නා දෙයක්. මොකද රාජ්‍ය ආයතන මාසයකට පමණ ආසන්න කාලයක් වසා තිබුණා. කවුරුත් රාජ්‍ය ආයතනවල වැඩ කරේ නැහැ සක්‍රීය වශයෙන්. දිවෙන පුවත්පත වාර්තා කරනවා ඒ පිළිබඳව මෙතෙක් බාර නොදුන් තැපැල් ඡන්ද අයදුම්පත් කඩිනමින් බාර දෙන්න මැකෝ දැනුම් දෙයි. රාජ්‍ය ආයතනවල බාර දීමට නොහැකිව සිර වෙලා තියෙන තැපැල් ඡන්ද අයදුම් පත්‍රිකා කඩිනමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට බාර දෙන්න කියලා මැතිවරණ කොමිෂන් සභාව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දීලා තියෙනවා. ඒක නිසා දැන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වැඩට යන බව අපි දන්න කාරණාවක්. ඒක නිසා මේ ඔබේ ආයතනයේ සේවය කරන පිරිස්වල ඡන්ද අයිතිය ගැනත් ඒ අතර වාරයේ හිතන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. ඔය අතරේ දිනමින ප්‍රධාන සිරස්තලයට අපි යමු. ආර්ථික පුනර්ජීවනයේට දරිද්‍රතාව තුරන් කරන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. කාර්ය සාධක බලකායේ වැඩ නිලධාරීන්ට මගහරින්න බෑ. නිෂ්පාදන ආර්ථිකයකට මඟ පෑදී සභාපති බැසිල්. ජනාධිපති විශේෂ නියෝජිත විදිහට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කාර්ය සාධක බලකායත් පිහිටුවන්නේ. මේට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පාර්ශ්ව ගණනාවක් රජය නියෝජනය කරන අය වගේම පෞද්ගලික ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙක්, පෞද්ගලික ව්‍යවසායකයන් මේ ආදී 30කට ආසන්න පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ කාර්ය සාධක බලකායට ඇතුළත් වන බව තමයි අපට දැනට තොරතුරු වාර්තා වෙන්නේ. දැන් මේ වෙලාවේ එක පැත්තකින් මේ කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කාර්ය සාධක බලකායක් කටයුතු කරන අතරේ ආර්ථිකයේ කඩාවැටෙන ආර්ථිකයේ ගොඩනැගීම සඳහා සහ සාමාජික තත්ත්වයන් මේ සියල්ල යලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ තුලින් ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ගැන පුවත් වාර්තාවක් තිබෙනවා අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වන එයත් බලන්නට සූදානම්. කෙසේ වෙතත් මේ කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිළිබඳව දින ගණනාවක් තිස්සේ අනුශ කතාබහට ලක්වෙච්ච කාරණාවක්. මොකද අද ගැන හිතලා මේ සහන දීම් වැඩපිළිවෙළවල් මේවා ක්‍රියාවට නංවනවා වගේම ඉදිරි අනාගතය ගැන හිතලා රටේ අනාගත පැවැත්ම විශේෂයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කරන කාරණාවක් තමයි නිෂ්පාදන ආර්ථිකයක් රටේ බිහි කිරීම කියන්නේ. ඒ නිෂ්පාදන ආර්ථිකයකට යාමට අවශ්‍ය මඟ පෑදීම වැඩපිළිවෙල සැකසීම මේ කාර්ය සාධක බලකායේ වගකීම වේවි. අපි බලමු මේ පුවත් වාර්තාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම බලකාය ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික හා සමාජ අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීම සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත දර්ශනය පදනම් කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ රටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සකස් කිරීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය මඟ පෙන්වීම කාර්ය සාධක බලකායට පැවරී ඇති ප්‍රමුඛ වගකීමක්. කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක්, රාජ්‍ය දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථා හෝ වෙනත් එබඳු ආයතනයක් කාර්ය සාධක බලකාය විසින් පවරනු ලබන රාජකාරී හා වගකීම් ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිවරයා වෙත වාර්තා කරන ලෙස බලකායට විධාන කර තිබෙනවා. මේ අනුව 2020 වසරේ ජනවාරි මාස 24 වනදා දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ කාර්ය සාධක බලකාය සහ පසුගිය මාර්තු මාස 23 වන දිනදී කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති දිස්ත්‍රික්කවල සමස්ත ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවාවන් විධිමත් ලෙස කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමටද අදාළ විධි විධානයන් මේ සමග අවලංගු කර තිබෙනවා. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කාර්ය සාධක බලකායේ සභාපතිත්වය හොබ වන අතර කාර්ය සාධක බලකායේ සෙසු සමාජිකයින් අතරට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යාධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සමාජිකයින් 50 දෙනෙකු පමණ ඇතුළත්.
ඔහු තමයි තත්ත්වේ. දැන් අපි එමු ඔය ඔක්කොම කතා කරලා ඉවරුණාන් පස්සේ කොරෝනා සම්බන්ධව මේ දවස්වල තියෙන ලංකාවේ COVID-19 ආසාදිතයින් අපි දකිනවා දවසකට අඩුම තරමේ 15-19ත් අතර ප්‍රමාණයක් අපි ඊයේ දවසේ දැක්කා. ඒ ආසන්න අගයකින් කොරෝනා ආසාදිතයින් වැඩි වෙනවා. 20ක් 320 දක්වා ඉහළ ගොස් තිබෙනවා සම්පූර්ණ ආසාදිත සංඛ්‍යාව. ඔව් ඒ 330 දක්වා නේද? 330 දක්වා ඉහළ ගිහින් තියෙනවා ආසාදිතයින් සංඛ්‍යාව සමස්තයක් විදිහට ලංකාව ඇතුළේ සුව වූ සංඛ්‍යාවත් අපිට දැන් 3න් එකක අගයකට වගේ ගන්න පුළුවන් 102ත් 104ත් අතර සංඛ්‍යාවක් 105ක් හරියටම කිව්වොත් 105ක සංඛ්‍යාවක් මේ වෙනකොට සුව ලබා ගිහින් තියෙනවා. අනුෂ්‍ය අපි එක පැත්තකින් තවම මරණ සංඛ්‍යාව 7ක් විදිහට අඛණ්ඩව පවත්වා ගැනීමට හැකියවීම රටක් විදිහට ලැබපු ලොකු ජයග්‍රහණයක් විදිහට මේ වෙලාවේ සලකන්න පුළුවන්කම තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව උත්සන්නුවත් ඒ කියන්නේ අපේ සෞඛ්‍ය අංශවල ක්‍රියාත්මක වීම බොහොම පැසසුම් සහගතයි කියන එක තමයි අපිට කියන්නට වෙන්නේ. ඒ වගේම දැන් අපි ඉස්සරහට ඉදිරිපත් කරන්න මොන තරම් පරිශ්‍රමයක් දරනවද කියන එක මේ එක පැත්තකින් PCR පරීක්ෂණ පවත්වන්න ඒ හරහා ලැබෙන තොරතුරු මත ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න මේ ජාලගතව කරන මහා දැවැන්ත වැඩපිළිවෙල මොන තරම්ද කියන එක මේ තොරතුරු බලනකොට ඔබට තේරෙන්නේ. පැහැදිලිවම අද දිවයින පුවත්පත දැන් ඔය රෝගීන් 330 දක්වා වැඩි වෙන්නට ඇත්තටම මූලික හේතු කාරණා බවට පත් උනේ ජනතාවගේ හැසිරීම. අපිට දැන් මේ පුවත් වාර්තා දිහා බැලුවත් පේන්නට තියෙන්නේ ඇත්තටම ප්‍රතිකාර ලබා දීමේ ප්‍රමාදයන් හෝ ප්‍රතිකාර ලබා නොදීම නෙවෙයි. බොහෝ දෙනා තමන්ගේ වගකීම් විරහිත හැසිරීම නිසා තමයි මේ රෝගය තනකින් තනකට පැතිර යාම සිද්ධ වෙන්නේ. සහ උපදෙස් ලබා දීමේ අඩලුහුඩුකමකුත් නෙමෙයි අනන්ත මාධ්‍ය මගින් අනන්ත මාර්ග මගින් දැනුවත් කිරීමුත් වෙද්දි තමයි මෙහෙම වෙන්නේ. ඒකත් ඇත්ත. දිවයින පුවත්පතේ සඳහනක් තියෙනවා කෙසෙල්වත්තේ නියාමකවරයෙක් නිවාඩු ලබා දී තිබියදීත් සෙසු නිලධාරීන් ඇසුරු කිරීමට පැමිණිලා බන්ධනාගාර 3කටත් කොරෝනා භීතියක් යනුවෙන්. දැන් ඇයි මේ කෙසෙල්වත්තේ නියාමකවරයා ගිහින් තියෙන්නේ කොළඹ 12 කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ ආසන්නයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයෙකු පසුගිය දවස්වල බන්ධනාගාරයට ඇවිල්ලා බැරැක්කවලට ගිහිල්ලා ලොකු අත්‍යවශ්‍ය වැඩක් වෙන්න ඇති. ඔව් සෑහෙන අත්‍යවශ්‍ය වැඩක් දැන් මේ කාර්ය හැටියට කැරම් ගහන තමයි ගිහින් තියෙන්නේ. කොහොම හරි මේ නිලධාරීන් එක්ක කැරම් ආදී විවිධ ක්‍රීඩාවල යෙදීම සමීපව කටයුතු කිරීම නිසා මේ වෙනකොට වැලිකඩ මැගසින් සහ කොළඹ රිමාන්ඩ් කියන බන්ධනාගාර 3ේම නිලධාරීන් අතරේ දැඩි කොරෝනා බියක් පැතිර ගිහින් තියෙන සාධාරණයි මේ කාරණාව. කොහොම හරි ප්‍රදේශය ආශ්‍රිතව කොරෝනා රෝගීන් මතුවීමත් එක්ක තමයි දැන් බන්ධනාගාරවලටත් මේ භීතිය ඇවිත් තියෙන්නේ. ඒ අතරවාරේ පිළියන්දල ආසාදිතයා පිළිබඳව තවත් සඳහනක් තියෙනවා යලිත් වතාවක් පොලිසියටයි මේ කාරණාව බලපාලා තියෙන්නේ. මව්බිම පුවත්පතේ සඳහන් වෙන්නේ පිළියන්දල ආසාදිතයාට බලපත්‍ර දුන් පොලිසියේ 3 දෙනෙක් නිරෝධායනයට කියලා සඳහනක් තියෙනවා. පිළියන්දල නියුන්ගම ග්‍රාමෝදය මාවතෙන් වාර්තා වූ කොරෝනා රෝගියාගේ මාළු වෙළඳාමට ඇඳිරි නීති බලපත්‍රය නිකුත් කළ පිළියන්දල පොලිසියේ නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් 30 දෙනෙකු මේ වෙනකොට නිරෝධායනයට ස්වයං නිරෝධායනයට යොමු කළා තිනවා කියලා තමයි සඳහන් වෙන්නේ ප්‍රගී. ඒ වගේම මම හිතන්නේ මව්බිමේම තියෙන රත්නපිටිය ආසාදිතයා පිළිබඳවත් ප්‍රධාන පුවතක්. ඔව් මව්බිම ප්‍රධාන සිරස්තලය බවට පත් කරගන්න ඒ කාරණාව රත්නපිටියේ ආසාදිතයාට කොරෝනා හැදුනේ සුව වූ අයෙකුගෙන්. සුවය ලැබූ ආසාදිතයෙකු ඊට කලින් දවසේ පන්නිපිටියට රෝහලට ඇවිත් ගිහින් තියෙනවා. රෝහලේ වෙද හෙද ඇතුළු 69 දෙනාට කොරෝනා නැහැ කියලායි සඳහන් තියෙනවා. මොකද PCR පරීක්ෂණය වුන්ට සිදු කර බව අපිට දැනගන්න ලැබුණා. නමුත් මේක ඉමීඩියට් PCR ටෙස්ට් එකක්. ඒ කියන්නේ දින 14 ගත වීමෙන් පස්සේ කරපු PCR පරීක්ෂණයක් නෙවෙයි ප්‍රගීත්. දැනට කොරෝනා නැහැ කියලා හරියටම කිව්වා නම් ඒ කතාව ඊටාම නිවැරදි. ඔව් අර මේ ඔය බොරලස්කමේ රත්නපිටියේ සිද්ධිය පිළිබඳව බොහෝ දෙනා තැතිගැන්මකින් හිටියේ රෝහලට ආගිය අයත් රෝහලේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිත බව ඒ අනුව වාර්තා කරනවා. හැබැයි ඉතින් මේව වාර්තා කරාට අප ඉදිරියට ඒ සම්බන්ධ වාර්තාවකුත් ඉදිරිපත් කරන්නම් රෝග ලක්ෂණ හැමෝම පෙන්눔 කරන්නෙත් නැහැ. එහෙම තත්ත්වෙනුත් තියෙනවා. හැබැයි PCR පරීක්ෂණය තමයි අපිට අවසාන වශයෙන් තහවුරු කරගන්න විශ්වාසය ඇති කර ගන්නට පුළුවන් පරීක්ෂණයේ බවට පත් වෙන්නේ. අද අරුණ වාර්තා කරනවා තැන තැන කොවිඩ් රෝගීන් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය හොඳටම අවදානම්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි එලෙස අවධාරණය කරන්නේ මේ තැනින් තැන හමු වෙන රෝගීන් එක්ක අප ගෙවන මේ ඉදිරි දින කිහිපේ තාම අවදානම්. අපි එක අවස්ථාවකදී සමාජයේ පැතිරීම බොහොම අවම මට්ටමකට අරගෙන ඇවිල්ලා බොහොම ස්ථාවර තැනකට මේක අරගෙන එන්න සමත් වුණා. කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් පටන් ගත්තු නැවත මේ සමාජය තුළ ජනතාව අතර ව්‍යාප්ත වීමේ රැල්ල දිගටම පැතිරිලා යන පාටක් තමයි පෙනෙන්න තිබෙන්නේ. අර පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දාගේ කාරණාවත් ගත්තාම දැන්
මේක අර අපි ඊයේ කතා කරපු පැත්ත අනුශි අපිට ගියාද කියන එක පිළිබඳව මොකද තාමත් ඔහුට ආවේ කොතනින්ද කියන එක පිළිබඳව නිශ්චිත නැහැ. එතකොට ඔහුට පෑලිය ගොඩින් වැළඳිලා ආවද කියන සැකේ තියෙනවා. ඒ නිසා පෑලිය ගොඩත් හැමදෙනාම වගේ පෑලිය ගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව කටයුතු කරන අයව PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම ඊයේ දවසේදී අපිට දකින්න පුළුවන්. පෑලිය ගොඩ මාළු වෙළඳසලේ 523ක් PCR පරීක්ෂණයට තවත් 3000ක් පරීක්ෂණ ඉල්ලති. මේක ඉතාම සුබදායි තත්වයක්. පරීක්ෂණ ඉල්ලගෙන කර ගැනීම මොන තරම් මේ වෙලාවේ වැදගත්ද කියන එක අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මග හරින තත්වයක ඇතැම් අය මෙහෙම පරීක්ෂණ වලට ඉල්ලලා සහභාගී වීම ඒ කාටත් බොහොම හොඳ තත්වයක්. අරුණ අද වාර්තා කරනවා ඒ සම්බන්ධව. දැන් හිතේ ඔය බය තියෙනවා තමන් ආසාදිත වෙලාද මොකද රෝග ලක්ෂණ නැතුව ඔක වෙන්න පුළුවන් නිසාවෙන් හැම කෙනෙකුට මං හිතන්නේ බිය තියෙනවා මේ දවස්වල එළියට ගමන් කරන. නමුත් තමන්ගේ කල් ක්‍රියාව අනුව තමන්ගේ හැසිරීම් රටාව අනුව තමයි ඕක තීරණය වෙන්නේ. අද දිවයින පුවත්පතේ තියෙනවා රූපලාවන්‍යාගාර සහ සැලුන් වසා තබන්න ත්‍රිරෝධක මගින් දෙදෙනෙකු පමණයි. අපි ඒ කාරණාව නම් ඔබට ඊයේ කිව්වා. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තමයි මේ සඳහන් කරන්නේ. මේ එක් ආසාදිතයෙක් මුණ ගැහෙනවා සමවෙන සැලූන් එකක බාබර් සාප්පුවක පුද්ගලයෙක් ආසාදිතයෙක් වශයෙන් මුණ ගැහෙනවා. ඒ හේතුව නිසාම තමයි මේ සඳහන් කරන්නේ රූපලාවන්‍යාගාර සහ සැලූන් වසා තබන්න කියලා අනිල් ජාසිංහ මහතායි මේ ප්‍රකාශය කරන්නේ. ඒ අතර වාරේ අරුණ පුවත්පතේ මම දැක්ක මේ දැන් බණ්ඩාරනායක මාවත සහ එතකොට කොළඹ කෙසෙල්වත්ත මේ ඔය ආශ්‍රිත ප්‍රදේශය කොළඹ වතු ජනතාව විදිහට තමයි හැඳින්වෙන්නේ. එතකොට ඔවුන් වෙනුවට PCR පරීක්ෂණ කරන්න කියලා විශේෂ ඉල්ලීමක් කරලා තිනවා මම දැක්ක අරුණ පුවත්පතේ සඳහනක් තියෙනවා ඒ ගැන. අපි ඒ පිළිබඳවත් උපුටා ගම්මු සහ අනිල් ජාසිංහ මහතා ගැන මතක් කරපු වෙලේ එතුමා මෙන්න මේ කතාවත් එක්ක අපි විරාමයකට ගිහිලා අර සිරස්තල වෙත අවධානය යොමු කරමු. කොරෝනා ආසාදිතයන් බහුතරයකට රෝග ලක්ෂණ පෙන්වා නැහැ කියලා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සභා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. අද දිනමින එය වාර්තා කරලා තියෙනවා. මේ කාරණාව අරුණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන කොළඹ වතු ජනතාව හම්බු ලෙස PCR පරීක්ෂණයට මේක විශේෂයෙන් ඉලක්ක කරගෙන තියෙන ප්‍රදේශයත් ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීමත් ඉතාම වැදගත් තැනකට ඇවිත් තියෙන පාටක් පේනවා. දැනට මේ රෝගීන් වාර්තා වන ආකාරය අනුව ගතට පස්සේ අනුශි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරන අහඹු වශයෙන් PCR පරීක්ෂණ කිරීමේ යෝජනාව ඉතාමත්ම කාලෝචිත බව තමයි බැලූ බැලමටත් පේන්නේ. ඒකම තවත් වාර්තා කීපයක් තියෙනවා. ඊට පෙර ආතුව මේ අරුණ පත්තරයට පෙර ආතුව මම හිතන්නේ ඔය දිවයිනෙත් තියෙන හොඳ වාර්තාවක්. ඔව් දිවයිනේ සඳහනක් තියෙනවා ප්‍රගීත් මේ නීති කඩන ජංගම වෙළඳුන්ගේ බලපත්‍ර තහනම් පොලිස් මූලස්ථානයේ කියයි ඊයේ දවසේදී මාර්ගෝපදේශයක් සපයා දෙනවා ශ්‍රී ලංකා පොලිසිය ජංගම වෙළඳුන් සඳහා ඇඳරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ගෙයින් ගෙටගොස් ආහාර ද්‍රව්‍ය මෙන්ම අනෙකුත් භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළඳුන් පොලිස් දෙපාර්තමේන්තුව ලබා දී තිබෙන නීතිමාලාවට අනුව ක්‍රියා නොකරන්නේ නම් ඔවුන්ට වෙළඳාම් කිරීම සඳහා ලබා දී තිබෙන බලපත්‍රය තහනම් කිරීමට කටයුතු කරනවා කියලා තමයි පොලිස් මුලස්ථානයේ සඳහන් කරන්නේ. මේකේ කියනවා අර අත් ආවරණ පළඳින්න අනිවාර්යෙන්ම සෙරෙප්පු නැතුව සපත්තු පළඳින්න කියන කාරණාව, මුඛ ආවරණය අනිවාර්යයි කියන කාරණාව මේ වගේ බොහොම බේසික් දේවල් ටිකක් ප්‍රාථමික දේවල් ටිකක් තියෙනවා. ඔය මේ විශේෂයෙන් පාම්බනිස් වගේ දේවල් අලෙවි කරනකොට එහෙම අත්ආවරණ පැළඳීම කියන එකට ප්‍රමුඛ ස්ථානයේ දී යුතු දේවල්. ඉතින් ඒ වර්ධිත අපිට පෙනී යන ආකාරය නම් ඊට වඩා වෙනස් සත්‍යයක්. අද අරුණත් වාර්තා කරන කොවිඩ් සමයේ ජංගම වෙළඳුන්ට උපදෙස් මාලාවක් ඔය කියපු කාරණාවම අරුණ වෙන විදිහකින් වාර්තා කරන උපදෙස් මාලාවක් නිකුත් කිරීම පිළිබඳව කෙසේ වෙතත් මේ වෙළඳාමේ යෙදෙන අයත් ඒ වගේම ඒ ආකාරයෙන් මිලදී ගන්නා අයත් දෙපාර්ශ්වයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණාවක් තමයි මේ. ඒ අතරවාරයේ මව්බිම පුවත්පතේ සඳහනක් තියෙනවා මේ ආසාදිතයින් හමුවන්නේ කොයි ප්‍රදේශවලින්ද කියන එක තමයි අනෙත් වැඩිම අවධානයට ලක් වෙන කාරණා. අපි දන්නවා කොළඹ ආශ්‍රිතව ඇරුණාම ඊළඟට කළුතර බේරුවල ප්‍රදේශය පිළිබඳවත් අවධානයට ලක් වෙනවා. අනිත් එක පොළොන්නරුව ඊයේ දවසේදී යලිත් වතාවක් ආසාදිතෙක් හමුවීමත් එක්ක අවධානයට ලක් වෙනවා. මව්බිම වාර්තා කරනවා පොළොන්නරුවෙනුත් ආසාදිතෙක් බේරුවල 11ත් සමග මුළුගන්න 323යි කියලායි මව්බිම පුවත්පතේ සඳහන් වෙන්නේ. නමුත් දැන් 330 දක්වා වැඩි වෙලා තිනවා. 105කට සුවයි කියන කාරණාව තමයි මව්බිම වාර්තා කරන්නේ. ඒ අර නාවික හමුදා සෙබළ පිළිබඳව ගත්තොත් එimhe නිවාඩු ගිහිල්ලා හිටපු සෙබළෙක් වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ කෙනෙක් කොහොම ඔහුට වැළඳුනාද කියන කාරණාව පිළිබඳව සොයනවා වගේම කඳවුර පිළිබඳව ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් මේ වෙන විට සිදු වෙලා තිබෙන බව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ.
ලැබෙන්නේ. ඔය අතරේ තවත් වාර්තාවක් මගේ අවධානයට යොමුණා අරුණ පුවත්පතේ තියෙන ඇඳිරියේ ඉවත් කළ පසු කාර්යාලයේදී වැඩ කරන හැටි ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. දැනට ඇඳිරි නීති ඉවත් කරලා තිබෙන ප්‍රදේශවල කාර්යාල සේවයට යන අය, ඒ වගේම ඉදිරියේදී කාර්යාල සේවයට එක්වන්නට බලාපොරොත්තුෙන් ඉන්න අය, ඒ වගේම ඇඳිරි නීතිය පනවන ප්‍රදේශවල අත්‍යවශ්‍ය රාජකාරී සඳහා කාර්යාල වෙත එන අය. මේ හැමෝටම වැදගත් වේ මේ උපදෙස් මාලාව. ඒ අතරේ තවත් සුවිශේෂ වාර්තාවක් තියෙනවා. කොවිඩ් පරීක්ෂණ උපකරණ හිඟයකින් තොරව තබා ගැනීමට සුව ඇමතිනියගෙන් උපදෙස්. COVID-19 වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ හා උපාංග හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අවධානය යොමු කොට ඇති බව තමයි කියන්නේ. පරීක්ෂණ ප්‍රමාණ පිළිබඳව මදකා රාජ්‍යයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් කියන 1500ක්වත් දවසකට කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියන එක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විතර රාජසේන රත්න මැතිතුමාත් විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ කාරණාවම කියනවා අපිට දකින්නට ලැබුණා. ඒ අතරේ සෞඛ්‍ය අමාත්‍යතුමිය, ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, යුද හමුදාපතිවරයා මේ ආදී මේ ප්‍රමුඛත්වයේ ගන්නා පාර්ශ්ව මොනවද කියන්නේ කියන එක පිළිබඳව අවධානය යොමු කරමු. අපේ පුවත් වාර්තාවක් තිබෙනවා. ඒ වෙත ඔබ රැගෙන යන්නයි සූදානම්. දිස්ත්‍රික්ක ගණනාවක ලිහිල් කරනු ලැබුවා. අපට දකින්නට ලැබෙනවා මේ කොරෝනා උවදුර ලංකාවෙන් පව ගියා වගේ තමයි සමහර තැන්වල ඇඳිරි නීතිය ලිහිල් කරපු තැන්වල අපේ ආදරණීය ජනතාව හැසිරෙන්නේ. සමහර අවස්ථාවල අපි දකිනවා ත්‍රිවීල් වල 3-4 දෙනා යනවා. සමහර අවස්ථාවල දකිනවා සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න නැතුව පොර කනවා. ඉතින් අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින් මේ ඇඳිරි නීතිය ලිහිල් කළේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ගන්නට තියෙන ක්‍රියාමාර්ග නිසා. නමුත් මේ උවදුර පහව ගිහිල්ලා නැහැ. සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් මේ රෝගය ලංකාවෙන් පහව යන තෙක් ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල කටයුතු කරන්න කියලා ඒ ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා. ඊයේ දිනේ ශ්‍රී ලංකාවට රැගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ත්‍රිවිධ හමුදාවේ අයවලුන් පාකිස්තානයේ සිට රැගෙන යනු ලැබුවා. ඊයේ සන්ධ්‍යා භාගයේදී ඔවුන් 106 දෙනා ඊයේ සවස් භාගයේදීම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරනු ලැබුවා. නිරෝධායන මධ්‍යස්ථාන 26ක් යටතේ තවදුරටත් 2690 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. 4348 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවි තම නිවෙස් බලා ගොස් තිබෙනවා. ඊයේ දිනේදී අපි කොට්ටාව ප්‍රදේශයේදී පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් අපි සීල් කරනු ලැබුවා. ඒ PCR පරීක්ෂණ අනුව කිසිවෙකු ආසාදෙන් ලක් නොවි බවට තහවුරු වෙලා තිබෙනවා. ඊට අමතරව පිළියන්දල ප්‍රදේශයේ එමාලු ව්‍යාපාරිකයෙක් එතුමාගේ පවුලේ ඇවලුන් 23 දෙනෙකු අපි වැලිසර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ඔවුන් යොමු කරලා තිබෙනවා. අද දින COVID-19 රෝගීන් 12 දෙනෙක් හමු වෙලා තියෙනවා. මේ අයගෙන් 11 දෙනෙක් පූනානි බ්‍රෑන්ඩික්ස් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනට ලක්වෙමින් සිටිය උදවිය අය බේරුවල ප්‍රදේශයේ උදවිය. තවත් රෝගියෙක් හමු වෙලා තියෙනවා පොළොන්නරුව රෝහලේදී ප්‍රතිකාර ගනිමින් සිටියේදී ඊයේ දිනේ කොළඹ නගර සීමාවේ ඇතැම් ස්ථානවලින් මේ රෝගීන් හමුවීමත් සමග ඊයේ දිනේ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ අනුව එම සියලුම ස්ථානවල අහඹු ලෙස මේ PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනීමට තීරණය කරා. කොළඹ නගර සභාවේ රාජකාරී සඳහා විවිධ ස්ථානවලට වාර්තා කරනවා සැලකිය යුතු පිරිසක්. ඒ අය එම වාර්තා කරන ස්ථානවලදී PCR පරීක්ෂණය ලබා ගැනීමට කටයුතු දන්නත් තීරණය කරා. මේ වතු වශයෙන් හඳුන්වන රෝගීන් හමුවන සහ හමු නොවුණු එම ප්‍රදේශවලත් අද දින PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම සිදු කරලා තියෙනවා. අපි මෙතෙක් ඉදිරිපත් කළ ඇතැම් කාරණාත් ඒ තුළ අන්තර්ගත වුණා. එතුමන්ලා කියන දේවල්ම තමයි බොහෝ වෙලාවට පුවත්පත් වාර්තා මගින් අප ඔබට පෙරලා ඉදිරිපත් කරන්නේ. ඒ වැඩි යමක් ඒ ප්‍රකාශ තුලින් අපිට කියව ගන්නට ලැබුණා. ඔය අතරේ අද අරුණ පුවත්පත වාර්තාවක් ගෙනෙනවා
කොවිඩ් මඩින්න විදේශ හමුදා අවශ්‍ය නැහැ. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතායි මේ කියන්නේ. මෙහෙම පොඩි හාහුවක් කතා බහක් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපට දකින්නට ලැබුණා. මේ විදේශ හමුදා ඉන්දියන් හමුදා ගෙනීමක් මේ ආදී කාරණාවක් පිළිබඳව. හැබැයි අප ඒ අතින් ගත්තාම මම හිතන්නේ ලෝකයට අපෝපසාන කරන්න පුළුවන් උපකාර කරන්න පුළුවන් ආකාරයේ හමුදා ශක්තියක් අපට තිබෙනවා කියන එක ඔප්පු කරපු රටක්. එතකොට අපට වෙනත් රටක සහයෝගය අවශ්‍යද කියන එක පිළිබඳව ඕන කෙනෙක්ට සැකසංකා මතුවෙනවා. අපේ ආරක්ෂක අංශවල තත්ත්වයක් එක්ක ගත්තාම ඒ නිසා ආරක්ෂක ලේකම්වරයා බොහොම පැහැදිලිව සඳහන් කරනවා කොවිඩ් මඩින්න විදේශ හමුදා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තත්ත්වය ශ්‍රී ලංකා හමුදාවට යුද ගුවන් නාවික ඒ වගේම සිවිල් ආරක්ෂක සහ පොලිසියට විශේෂයෙන් මේ ආරක්ෂක අංශවලට හැකියාව පවතින බව තමයි එතුමා අවධාරණය කරන්නේ. ඔව් මේක ඊයේ දවසේ මම ද හින්දු පුවත්පතට ගිහින් බැලුවේ උන්ගේ වෙබ් අඩවියට මේක කතාබහට ලක් වෙන්න හේතුව බවට පත් වෙන්නේ. ඊයේ හින්දු පුවත්පතේ ලිපියක් පළ වෙනවා ප්‍රගීත් ඉන්දිය හමුදා ඔවුන් දකුණු ආසියාතික රටවල් වලට බංග්ලාදේශ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් වල හදිස්සියේ සහාය අවශ්‍ය වූහොත් යයි සලකා ස්ථානගත කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් ලංකාවේ රජය ආරක්ෂක ලේකම්තුමාත් කියනවා වගේම ලංකාවේ රජයත් ප්‍රකාශයක් කරනවා ඊයේ දවසේදී ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් මෙහෙම දැනුම් දීමක් කරලා නැහැ කියලා. ඒක නිසා තවම එහෙම දැනුම් දීමක් ලංකාවට ඇවිත් නැහැ. ඉන්දියාවට කරනවා නම් වැඩක් තියෙනවා. මෙන්න වැඩේ. අද අරුණ පත්‍රයේ වාර්තා කරනවා. ත්‍රිකුණාමලේ තෙල් ටැංකිය දෙන්නේ ඉන්දියාව අධිමදි කරයි. ලංකාවේ ඉල්ලීමක් කළත් ත්‍රිකුණාමලේ තෙල් ටැංකිය දෙන්නේ ඉන්දියාව අධිමදි කරයි. ඉල්ලීම් කළේ මිල අඩු වෙලාවේ තෙල් ගබඩා කරගන්න. ටැංකි කීපයක් ඉල්ලලා තිනවා ටැංකි 10ක් විතර මම හිතන්නේ මතක හැටියට මගේ වාර්තාවල තිබුණ ආකාරයට මේ අපේ රටෙන් ඉල්ලීම් කළා තියෙනවා. මේ ගැන ඇතැම් අය අවධානය යොමු කළා තිබ්බා රජයේත් මෙන්න මේ වෙලාව හොඳයි තෙල් ටැංකි ටික පුරව ගන්න පුළුවන්කම තිබෙනවා නම් ත්‍රිකුණාමලයේ තියෙන තෙල් මිල ඉතාම පල්ලෙහා අඩියකට වැඩිලා තියෙන වෙලාවක අනාගතයට කරන්න පුළුවන් හොඳ ආයෝජනයක් කියලා. ඒ ආකාරයෙන්ම රජය ක්‍රියාත්මක වුණාට ඉන්දියාව ඒකෙදි පසුබටයි අපට උදව්වක් කරන්න. හැබැයි හමුදාය වන්න නම් කැමැත්තෙන් ඉන්නවා වගේ පේනවා. හමුදා නම් ඕනේ නැහැ. මේ වැඩේ හරි කරලා දෙන්න පුළුවන් නේද? ඉන්දියාවටත් අර වින් වින් සිටුේෂන් එකකට ඒගොල්ලන්ටත් ප්‍රතිලාභ තියෙන අපිටත් ප්‍රතිලාභ තියෙන තැනකට යන්න හැකියාව තියෙනවා. සහ මේ වැනි පුවත් බලද්දී හිතනවා ඇතැම් ක්‍රියාමාර්ග ඒ අවස්ථානුකූලව ගත්තා වුණාට ඉදිරියට බැලුවාම සමහර ක්‍රියාමාර්ග අරගෙන තියෙන යම් අපිට තිබුණු සම්පත් අපි වෙනත් රටවලට පවරා දීම් බදු දීම් පවරලා දීපු අවස්ථා ගත්තට පස්සේ ඒවා අපට තිබුණා නම් ඇතැම් දේවල් ඇතැම් සම්පත් මොනතරම් පළ ප්‍රයෝජන මේ වගේ කාලයක ගන්න තිබුණාද සහ ඉදිරි අනාගතයේ ගන්න තිබුණාද කියන කාරණාවත් පෙනී යන තත්වයක්. ඔව් ඒත් එක්කම අපි තවත් තැනකට යනවා. අපි පහුගිය දවස් කිහිපෙම ප්‍රගීත් කතා කරා මේ කම්හල් වලට එතකොට ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකයින් උන්ගේ වැටුප් ගැන අපි විශේෂයෙන් සියත මොර්නින් ෂෝ තුලින් කතා කළා. ඒක නිසාම මේ කාරණාවත් ඔබට කියන එක වැදගත් කියලා හිතුවා. මව්බිම පුවත්පතේ සඳහනක් තියෙනවා. කොරෝනා නිසා වැසූ කම්හල්වල සියලු සේවක වැටුප් ගෙවිය යුතුයි කියලා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා කරන ප්‍රකාශය සඳහනක් තියෙනවා. මේ කොරෝනා හේතුවෙන් වසා දැමූ සියලු කම්හල්වල සේවකයින්ගේ වැටුප් ගෙවීම අනිවාර්ය කරලා වාණිජ්‍ය මණ්ඩල සමාජික ආයතනයත් එක්ක පැවති සාකච්ඡාවකදී එතුමා දැනුම් දීලා තියෙනවා. ඒ කර්මාන්ත ශාලාවල සේවය කරන කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් නොකිරීමට වග බලා ගන්නට අවශ්‍යයි කියන එකත් ඒ අවස්ථාවේදී එතුමා සඳහන් කරනවා. මේක හදිසි ආපදා තත්වයක් මුළු රටේම සියලුම ජනතාවට පොදුවේ බලපාන තත්වයක් හේතුවෙන් මේ තීරණය ගන්නට කියලා. ඒ අතර දිවයින ඇතුල්පිටු වාර්තාවක තියෙනවා දැන් කටුනායක බියගම මේ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතවත් කර්මාන්ත ශාලා විවෘත වෙමින් පවතිනවා. දිවයින වාර්තා කරනවා අය සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සේවකයන් 3000ක් සමග කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 40ක් වැඩ ආරම්භයි කියලා. දැනට නිෂ්පාදන කටයුතු කරගෙන යන සියලු කර්මාන්ත ශාලා කටුනායක සෞඛ්‍ය බලධරයන් විසින් විෂ බීජ හරණයට ලක්කොට ඇති අතර සේවකයන් රාජකාරී යෙදීමේදී සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතු බවත් මෙහි සඳහනක් තියෙනවා. එහි දිගුවක් දිනමින දෙවන මුල් පිටුවේ තියෙනවා අනුශී වෙළඳ කලාප කර්මාන්ත ශාලා 217ක 30269ක් මේ වන විට සේවය කළ දිවයින පුරා තියෙන නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217ක තමයි මේ විදිහට නැවත ක්‍රමානුකූලව කටයුතු ආරම්භ කරලා තිනවා කියලා දැනගන්නට ලැබෙන්නේ. ඔය අතර අර විදේශ සම්බන්ධතා අමාත්‍යතුමා දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කියු කාරණාව පුවත්පතේ තිබූ වාර්තාවට අවධානය යොමු කරද්දී ඒක බොහෝ දිනාට තිබ්බ ගැටලුවක් තමයි. එක පැත්තකින් දැන් අප කාටත්
පොදුවේ මේ අභියෝගයට මුහුණ දෙන්නට සුදු බව සැබෑව. නමුත් දැන් එක පැත්තකින් බොහෝ කර්මාන්ත ශාලා හිමියන් එහෙම බෝනස් එකක් දෙන්නත් සූදානමින් හිටියා. මේ අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු උදාවත් එක. එතකොට ඒක නැති වුණා. ඒක කොහොමදත් කතා කරන්න තරම් දෙයක්වත් නෙමෙයි. හැබැයි එහෙමත් සූදානමින් ඉඳලා දැන් මේ මාර්තු මාසයට අදාළව කරන්න තියෙන ගෙවීම් වලට මේ බලපාන්නේ කොහොමද? මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇන හිටීම බලපාන්නේ කොහොමද? මාසෙන් භාගයකටත් එහා ප්‍රමාණයක් බොහෝ ආයතන වැඩ කළා. ඉතින් එහෙම තත්ත්වයක ලැබිය යුතු වැටුපට එය බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව යම් යම් ගැටලු තර්ක විතර්කත් තිබුණ නිසා බොහෝ අසීරුතා අසහන තත්වයකින් තමයි මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් අපි හොයලා බැලුවම බොහෝ දෙනා පසුනේ ඒ අයට මේක දරා ගන්න රුතු දෙන්න බැරි තැනක තමයි ඔවුන් හිටියේ. නිසා ඔවුන්ට යම් සහනදායී වැඩපිළිවෙලක අවශ්‍යතාවය දැඩිව තියෙනවා. ඉදිරි කාලය පිළිබඳව අපිට පුරෝකථනය කරන්න පුළුවන් කමක් නැහැ. කොයි ආකාරයෙන් කවදා ඉඳලා මේ තත්ත්වය අත තත්ත්වයටපත් වේවිද කියන එක කෙසේ වෙතත් වැඩ කළ කාල සීමාවට අදාළව උන්ට ලැබිය යුතු දේ පිළිබඳව නම් ගැටලුවක් තිබුණා. ඒට රජයේ මේ ආකාරයෙන් මැදිහත් වීම මම හිතන්නේ මේ කර්මාන්ත සේවක සේවිකාවන් විදිහට යෙදෙන ඉන්න දක්ෂ සංඛ්‍යාත පිරිසකට ඊටාම සුබදායි පුවතකුත් වේවි. තවත් බොහෝ වාර්තා තිබෙනවා අපට පුටා ගන්නට. ඉතින් අපි බැලුවා කොහොමද ලෝකේ තත්ත්වය මේ වෙනකොට මේ කොරෝනා වෛරස් රෝගීන් හමුවීම, ඒ වගේම මියගිය සංඛ්‍යාව, සුව වූ සංඛ්‍යාවන් මේ ආදී තොරතුරු. ඒ අනුව 26,719ක් රෝගීන් මේ වන විට තවත් වැඩි වී ඇති. මිනිත්තු ගණනාවකට පෙර ආතුව තත්ත්වයේ මේ උදෑසන 6ට පමණ තත්ත්වය අපි මේ කියන්නේ. ඊළඟට මියගිය සංඛ්‍යාව 1,84,066ක්. එය ලක්ෂ 2කට ක්‍රමානුකූලව ළඟා වෙමින් තිබෙනවා. ඒට වැඩිම දායකත්වයක් සපයා තිබෙන්නේ මේ මරණවලට ඇමරිකා එක්සත් ජනපදයේ. එතකොට සුව වූ සංඛ්‍යාවත් 7,17,439ක් විදිහට දක්වන්න පුළුවන්කම තිබෙනවා. ඒ අගයත් ක්‍රමානුකූලව ඉහළ යනවා. හැබැයි ඊට වඩා වේගයකින් රෝගීන් එක්කාසු වීමේ සංඛ්‍යාව ඉහළ යන බවක් තමයි අනුශිපෙන්නට තිබෙන්නේ. මේ සියල්ල අතරේ අපි අවධානය යොමු කරන්නට වෙනවා මේ තුල ලෝකයට මුහුණ දෙන්න වෙන ඉදිරි අභියෝග පිළිබඳව තිබෙන යම් යම් වාර්තාත් අප සතුව තියෙනවා. ඔව් ඇත්තටම අපිට දැන් මේක මේ හැම රටකින්ම තුරන් වුණා කියලා නිර්දේශයක් දෙන්න පුළුවන් වෙන්නේ කවදාද? මේක ඉවරයි කියලා කියන්න පුළුවන් වෙන්නේ කවදාද කියන එක තමයි ඊළඟට හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නේ. අද මව්බිම පුවත්පතේ තියෙනවා මේ සම්බන්ධව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත හා බෝවන රෝගාංශයේ පීඨාධිපති ආචාර්ය ගේබ්‍රියල් ලියොන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතත් එක්ක පවත්වපු සාකච්ඡාවේ සිංහල අනුවාදය පළ වෙන මව්බිම ඇතුල් පිටු වාර්තාවක වසරක් දෙකක් අපිට පරිස්සම් වෙන්න වෙයි. එහෙම තමයි ඔහු සඳහන් කරන්නේ ආචාර්ය ගේබ්‍රියල් ලියොන්. ඇන්දර නීතිය හැමදාටමද දිගු කාලීනවද කියලත් ඔහුගෙන් තාම වැදගත් ප්‍රශ්නයක් අහන. ඔහු කියනවා ඇන්දර නීති නිරෝධායනය වගේ ඉතා දැඩි පුද්ගල දුරස්ථ ක්‍රියාවලීන්හි තියෙන සාර්ථක බව දැනට ලෝකයටම රහසක් නෙවෙයි. මානසික සෞඛ්‍ය ගැනත් මුළු ලෝකයම මේ මොහොතේ අවධානය යොමු කරමින් ඉන්න මොහොතක ටිකෙන් ටික ලිහිල් කිරීම කටයුතු කරන්නට හොඳම අවස්ථාව එළඹෙන තුරු හැම රටකටම බලාගෙන ඉන්න වෙයි කියලා තමයි මේ ආචාර්යතුමන් ගේබ්‍රියල් ලියොන් මහතා සඳහන් කරන්නේ. වගේම අද අරුණ වාර්තා කරනවා කොවිඩ් නිසා සාගතයක් අතළඟ කියලා. කොවිඩ් වසංගතය නිසා ලොව පුරා මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන අනතුරු ඇඟවීම තමයි මෙලෙස සඳහන් වන්නේ. එහි අනුබද්ධ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ඩේවිඩ් බීස්ලි පවසනවා එවැනි ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා වහාම පියවර ගත යුතුයි කියලා. දැනට විශේෂයෙන් සුඩානයේ වැනි රටවල් කෙරෙහි වඩාත් අවධානය යොමු වෙලා තිනවා. ඉදිරියේදී කන්න බොන්න නැත්තටම නැති වෙන ආහාර හිගයකට දැඩි ලෙස මුහුණ පාන්නට වෙන රටවල් විදිහට ඒ අතින් ගත්තහම අපේ මේ රට ලංකාව පිළිබඳව තවමත් අපිට මේ ගහකොළ වැල යම් ආකාරයකින් හෝ ඉතිරි කර ගන්නට ඉදිරියටත් වවා ගන්නට අපි උත්සුක වන නිසා යම් හෝ බලාපොරොත්තුවක් අපිට තබා ගත හැකි වුවත් ලෝකයේ ඇතැම් රටවල ජනතාව ඉන්නේ මරණයත් ජීවිතයත් අතර මැදකයි. ඉතින් ඒ නිසා අප විශේෂයෙන් අවධානය යොමු කරලා අපට වුණත් අපට මොනවා තිබුණත් තිබිලත් අපි මේ වෙලාවේ මුහුණ පා තියෙන තත්ත්වය පේනවනේ. එහෙම ගත්තාම අපි අවධානය යොමු කළේ නැත්නම් මොනතරම් භයානක බරපතල තත්ත්වයන්ට මුහුණ පාන්නට වේවිද? මේක මේ රටකට දෙකකට නෙමෙයි ලෝකෙම
ඉදිරි අනාගතයේ වෙනකොට මොකද මෙහෙම වෙනකොට අපි ලෝකෙන් ලබා ගන්න දේවල් අනුශී බෙදී යාම වැඩි වෙනවා. කියන්නේ හැමෝටම බෙදිලා යන්න ගත්තට පස්සේ අප දැනට ලබා ගන්නා ප්‍රමාණයන් අපිට අඩු වෙන්නට පුළුවන්. එතකොට අපේ රටේ නිෂ්පාදනවල කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ වඩා වැදගත්කම පේන්නේ මෙන්න මෙතනදී සහ ඊළඟට දැඩි අසීරුතාවයට පත්වන රටවල් ඒ ජනතාවට යමක් යවන්න යමක් කරන්න ලෝකේ අපට පිළිසරණක් වෙන්න පවා යම් කාලයක පුළුවන් කමක් එන්න පුළුවන් අපි අදම හරියටම සැලසුම් කරගත්තොත්. ඔව් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අන්ත දරිද්‍රතාව නැති කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා ප්‍රගීත. ඒ වැඩපිළිවෙලත් මේ කාලය ඇතුළත මේ අන්ත දරිද්‍රතාව ලෝකයෙන් තුරන් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය අවුරුදු 3කින් පසුබසීවි කියන පුරවකථනයක් කරනවා. වසර 20කට පසුව ගෝලීය දරිද්‍රතාව ඉහළට කියන ලිපියෙන් තමයි මව්බිම පුවත්පත අද වාර්තා කරන්නේ. ඒ අතර මේ COVID-19 ආසාදිතයින් නැති රටවල් මොනවද? ඒකත් බොහෝ දෙනා අවධානය යොමු කරන කාරණාවක්. ග්‍රීන්ලන්තය කියන රට අපි ටිකක් කතා බහට සතියේ දෙකකට විතර පෙර ආතු වගේ රටවල් 14ක් මුණ ගැහුණා. කිව්වා. දැන් මේ මම ග්‍රීන්ලන්තයම ගැන කියන්නට හේතුව ග්‍රීන්ලන්තයේ ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වෙනවා ප්‍රගීත්. හැබැයි මේ ආසාදිතයින් 11 දෙනාම මේ වෙනකොට සුව වෙලා ඉන්නවා. එතකොට ඔවුන්ගේ රට තුල ආසාදිතයින් ඉඳලා සම්පූර්ණ සුවය සියලු ආසාදිතයින් සම්පූර්ණ සුවය ලැබපු පළවෙනි රට. එතකොට ඒ අතරේ මෙහෙම රටවලුත් අපිට හම්බ වෙනවා උගන්ඩාවේ කොවිඩ් මරණ බිඳුවයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ඇගයීමක් කරලා තියෙනවා උන්ට 4568ක ප්‍රමාණයක් මේ විදිහට හොයාගෙන තිබුණත් මරණ සංඛ්‍යාව බිඳුවේ පවත්වා ගන්නට උගන්ඩාව වගේ රටක් සමත් වෙලා තිනවා කියන එක ඇත්තටම මේ වගේ වෙලාවක විශ්මයජනක කාරණාවක් කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ. සෞඛ්‍ය ඇමතිනියක් එහෙටත් ඉන්නේ ජේන් රූත් මහත්මිය. ඒකත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. දැන් මේ රටවල් පිළිබඳ සොයලා බැලුවම බොහෝ වෙලාවට පේන්නේ නිසි වෙලාවේදී නිසි ආරක්ෂක ක්‍රමවේද එහෙම අනුගමනය කරා කියලා තමයි ලැබෙන තොරතුරු වල කියවෙන්නේ. ඒ කියන්නේ චීනයේ මේ වසංගතය පැතිරෙන වෙලාවෙම Tamanගේ රටවල් දේශ සීමා අවරණය කර ගන්නට උන් කටයුතු කිරීම දැඩි ලෙස බලපෑවක් කියලා මේ නිරුපද්‍රිතව ඉඳින්න. එතකොට ග්‍රීන්ලන්තයෙන් ග්‍රීන් ලයිට් එකක් තමයි අපිට පේන්නේ. ඒ වගේ අපත් ක්‍රමානුකූලව මේ තත්ත්වයට පත්වෙන රටක් බවට එන්න ලැබෙන්න කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ඔය අතරේ තවත් අපි මේ විදේශීය කාරණා කීපයකට අවධානය යොමු කරලා නැවත වතාවක් ලංකාවට අපට අදාළ වෙන පුවත් කීපයකුත් තියෙනවා. ඒව වෙත අවධානය දෙමු. ඒ පාර යන්නේ කොයිද? ඇමරිකාවේද? අපි ඇමරිකාවෙන් මේ දැන් චීනයට කට්ටිය නඩු දානවා වන් දීලනවා අපි ඊයේත් කිව්වනේ එහෙම කතාවක් නේද? අද දිවයින පුවත්පතේ සඳහනක් තියෙනවා කොරෝනා බෝකර ජනතාව මැරූ බවට චීනයට එරෙහිව ඇමරිකාවේ මිසෝරි ප්‍රාන්තය නඩු දමයි කියලා වාර්තාවක්. කොරෝනා වෛරසය පැතිර යාම වසන් කිරීම, ඒ බව ප්‍රසිද්ධ කර පුද්ගලයන්ට නිග්‍රහ කිරීම සහ වෛරසය පැතිර යාම වැළැක්වීමට නිසි පරිදි කටයුතු නොකිරීම කියන චෝදනා යටතේ නඩු පවරන්නට මිසෝරි ප්‍රාන්තයේ නීතිපති එරික් ෂෙමිට් මහතා කටයුතු කරනවා කියලා සඳහන් කරනවා. මිසෝරි ප්‍රාන්තයේත් මේ වෙනකොට 5941 දෙනෙක්ට දැනට කොරෝනා ආසාදනය වෙලා තිනවා. 220 දෙනෙක් මිය ගිහින් තියෙනවා. ඔව්. ඔය ගිය නොවැම්බර් 17 වෙනිදා පළමු කොරෝනා රෝගියා චීනයෙන් වාර්තා වූ බව පසුව වාර්තා වලින් හෙළිදරව් වීමත් එක්ක තමයි මේ ඔය නඩු කතන්දරවලට යන්න සූදානම් වෙනවා කියලා කියන්නේ. නඩු දැමීම් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. එහිදී චීනය යොමු කළ අවධානය පිළිබඳව සංගමන්නට ගත්ත උත්සාහයන් පිළිබඳව මේ හැම එකක් වෙතම දැඩිව අවධානය යොමු කළා තමයි ඇමරිකාව, තවත් ජර්මනිය හෝ තවත් රටක් ජර්මනිය නේද? ජර්මනියත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා වාර්තා වුණා. දැන් ඉස්සර වගේ ලෝකයේ රටවල් හුදකලා විදිහට සලකන්නට බෑ. අපිට මේ මං හිතන්නේ නුහුරුම අත්දැකීමක් වුණා හුදකලා වීමත් මේ තත්ත්වයක් මත. කෙසේ වෙතත් ලෝකයේ එක ආයක් එක බැදීමක එක පුරුක් විදිහට ඉන්න වෙලාවක රටවල් අතර දැඩි සම්බන්ධතාව විශේෂයෙන් චීනය සමග ලෝකයේ සම්බන්ධතාවයක් නැති රටක් හොයාගන්නත් අපහසුයි. හරියට කොරෝනා නැති රටක් හොයනවා වගේ. ඒ තරමටම චීනය එක්ක බැඳලා තියෙනවා. මොනවා හෝ චීනෙන් ආනයනය කරනවා, චීනයත් එක්ක යම් හෝ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් එතකොට මේ සම්බන්ධතාව උඩ චීනයේ එවන්නක් සිදු වුණා නම් වහාම මේ පිළිබඳ ලෝකය දැනුවත් කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයටත් වහාම ඔවුන් බලාපොරොත්තු වෙන රටක යම් වසංගතයක් තත්ත්වයට යමක් නිර්මාණය වෙමින් තියෙනවා නම් ඒ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය නොකල. මේදී පොඩි චෝදනාවකුත් තියෙනවා නෝෂි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් චීනයේ පැත්තට පොඩි සහයෝගයක් දක්වනවා වගේ එකක් තියෙනවා කියන එක බටහිර බලවතුන් නගන චෝදනාවක් මේ වෙලාවේ. විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පහුගිය දවසක ඒ චෝදනාව ඍජුව කරනවා. කොහොම හරි
සංගවා ගන්න මේ මෙතන දෙන චෝදනා තුන හරි අපූර්ව චෝදනා තුනක්. කොරෝනා වෛරසය පැතිර යාම වසන් කිරීම, ඒ ගැන ප්‍රසිද්ධ කළ පුද්ගලයන්ට නිග්‍රහ කිරීම. ඒ චෝදනා දෙක ගැන අපි පහුගිය දවස්වල දැක්කා නේද? වෛද්‍ය ලී හා සම්බන්ධ පුවත මතුවෙද්දී මේ ගැන ඉස්සෙල්ලම කියපු පුද්ගලයන්ට නිග්‍රහ කරා, උන්ට හමුදා යවලා උන්ව බියටපත් කරා කියන එක මේ වෙනකොට බොහොම ජනප්‍රිය කාරණාවක්. ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා තියෙනවා. අපි එකිනෙකට වෙනස් නමුත් බොහෝ සමාන මාතෘකා අතර යන පුවත් ගණනාවක් අපි ඔබට අරගෙන ආවා. ඒ අතර මේ හොර කසිප්පු ජාවාරම්, හොර මත්පැන් ජාවාරම් පිළිබඳවත් පොලිසිය මේ වෙනකොට අවධානයෙන්, සොරාබදු දෙපාර්තමේන්තුව පවා අවධානයෙන් ඉන්නේ කියන කාරණාව හැමදාම ප්‍රවෘත්ති විකාශන බලවම අපිට පේන තියෙන කාරණා. මේවට මේ විරුද්ධ වෙන්න යන පාර්ශවත් අපිට දකින්න හම්බෙනවා. එහෙම පාර්ශවයක් ගැන මම දැක්කා අර ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව අද අරුණ පුවත්පතේ වාර්තාවක් සඳහන් වෙනවා. ඔව්. මං කල්පනා කරේ මේ ප්‍රවෘත්තිය බලන ගමන් අනුෂී අපි නොදන්න නිකායනුත් තියනවාද කියන එක පිළිබඳව එහෙම අපි මෙහෙම කටයුතු කරන අයත් ඉන්නවාද කියන එක පිළිබඳව කෙසේ වෙතත් මේක එක අයෙකුගේ කටයුත්තක් විතරයි කියන එක අපි බොහොම පැහැදිලිව කියමින් මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. කසිප්පු ජාවාරමා කොටු කළ පොලිස් පරීක්ෂකවරයාට චණ්ඩි භික්ෂුවගෙන් පොලිසියේදීම ගුටි යලි ගමට නොයන ලෙස පාතාලයන් සමග ඇවිත් තර්ජනය කරලා පහරකයා පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත කරයි කියලා වාර්තා කරනවා. මේ සිදුවීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝ දර්ශනයකින් උපුටාගත්තු ඡායාරූප කිහිපයකුත් පළ කරමින් තමයි සිද්ධිය වාර්තා කරන්නේ. වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් නියෝගයක් ලැබෙනවා ප්‍රදේශීය රීති විරෝධී මත්පැන් ජාවාරම් කරන සීලුම ස්ථාන වටල සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා. ඒ නියෝගය අනුව අදාළ පොලිස් පරීක්ෂකවරයා නිලධාරීන් කීප දෙනෙක් එක්ක කරපු වැටලීමකදී ඒ වාරියපොළ පියුම්ගල්ල ප්‍රදේශයටත් ඔවුන් යනවා. එහිදී සිදු වූ සිද්ධිදාමේ අවසාන ප්‍රතිඵලයේ විදිහට තමයි මේ ආකාරයෙන් පෙන්වා දෙන්නේ. මේ චීවරයක් දරන භික්ෂුන් වහන්සේ කෙනෙකු විදියට හඳුන්වා ගන්න මේ හිමි නම කටයුතු කරන ආකාරය පිළිබඳව. ඉතින් සැබවින්ම හිමි නමක් මෙහෙම කටයුතු කරන්නේ නැහැ. කොහෙත්ම බුදුන් වහන්සේ වදාළ ධර්මය අනුව ගමන් කරන්න කිසිම කෙනෙක් මේ අනුව ගමන් කරන්නේ නැහැ. මෙය නිග්‍රහයක් විදිහටයි පෙනෙන්නේ සමස්ත භික්ෂු පරපුරටම සිදුවන. ඒ නිසා මේ හිමි නම විදිහට පෙනී සිටින කෙනා නියෝජනය කරන පාර්ශවය ඒ අනුව කටයුතු කිරීමත් අප බලාපොරොත්තු වෙන තත්ත්වයක් මේ ස්වාමීන් වහන්සේ නියෝජනය කරන නිකාය අනුව හෝ එහෙම නැත්නම් මහා නායක ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙලා හෝ එහෙම නැත්නම් මේ කැලල මුළු මහත් සංඝ සමාජයටම එල්ලවන නිසා අතරින් පතර මෙවැනි අයත් සිටිනා බව අප අවබෝධ කරගන්නට වෙනවා. කොහෙත්ම අනුමත කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි. අපි ඊය දවසේ දැක්ක උන්වහන්සේත් සඳහනක් කරනවා ප්‍රගීත් උන්වහන්සේ සම්බන්ධ වුණේ නැහැ කියලා මේ කාරණාවට. නමුත් වීඩියෝ දර්ශන මුළු රටම දැක්කා මේ හා සම්බන්ධව. ඒක නිසා එහි තීරණය ගන්නත් අපි ඔබට බාර දෙන්නම්. මේ අතර මේ ඇඳිරි නීතිය පවත්වලා කියන්නේ මේ බලපැවැත්වන කාල සීමාව ඇතුළත කී දෙනෙක් ඇඳිරි නීතිය කඩ කළාද කියන එක තමයි අනෙක් හේතුව, අනෙක් කාරණා බවට පත් වෙන මේ කතා බහට ලක් කරන්නටම සිද්ධ වෙන. මව්බිම ඇතුල්පිට වාර්තාවක තියෙනවා ඊයේ දහවල් 12 දක්වා ගත වූ පැය 24 තුල ඇඳිරි නීති කැඩූ අය 588 දෙනෙක් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 35321ක් කියලා. ඉකුත් මාර්තු 20 වෙනිදා ඉඳන් ඊයේ දවල් 12 වෙනකන් පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව සමස්ත සැකකරුවන් තමයි විදිහට 35321ක් බවට පත් වෙන්නේ ප්‍රගී. ඔය මේ කඩ කරලා අහුවෙච්ච පිරිස අතර සහේතුකව සහ හේතුකව හමු වෙන පිරිස් දෙකම ඉන්නවා. එතකොට කිසිම හේතුවක් නැතුව ඉබාගාතේ ඔහේ ඇවිදින පිරිසකුත් ඔය අතර ඉන්නවා කියන එක අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. ඇතැම් වෙලාවට දැඩි අවශ්‍යතා මත ඒවට යන්න බලපත්‍ර ලබා ගැනීමට නොහැකි තාමත් කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ අයටත් කියන්න තියෙන්නේ නීතිය කියන එක කාටත් කොහෙත් පොදුයි. ඒ නිසා ඇඳිරි නීතිය නම් පවතින්නේ එහෙදී ඔබ වරදකරුවෙක් බවට පත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කිසිම හේතුවක් නැතුව ඔහි ඉබාගාතේ ඇවිදින්නත් ඇතැම් අය කටයුතු කිරීම හිතා ගන්න බැරි තත්වයක්. ඒ අතරේ අපි මව්බිම පුවත්පතේ දකින තවත් වාර්තා දෙකකට මගේ අවධානය යොමු වුණා අනුෂි. දින 28ට ලංගමට හා දුම්රියට කෝටි 254ක්
පාඩුයි. මේවා එක් එක් ආයතන වලට සිදුවන පාඩු වුණාට අවසාන වශයෙන් රටට සිදුවන පාඩු. මේ රජයට සිදුවන පාඩු. එතකොට අප කාටත් සිදුවන පාඩු. ඉදිරියේදී අපට විදදරා ගන්න වෙන පාඩු. ඒ නිසා අප සූදානම් වෙන්න වෙනවා. එක පැත්තකින් අර නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න දායක වෙනවා වගේම මේ පාඩු විඳ ගන්න පොදුවේ අප කාටත් සිදුවන තත්ත්වයක් තමයි පේන්නේ. ලංකමට දුම්රියට විතරක් නම් මදයි බාරවැසීමෙන් දිනක පාඩුව කෝටි 5ක් සුරාබදු දෙපාර්තමේන්තුව එහෙම තක්සේරුවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අර හොරමත්මැන් කසිප්පු පිළිබඳ තොරතුරු ගණනාවක් වාර්තා වෙනවා වගේම වැටලීම් ගණනාවක් වාර්තා වෙනවා. එයම හේතුවක් වුණා කියලාත් කියනවා පහුගිය ඇඳරි නීතිය ලිහිල් කිරීමත් එක්ක නැවත මේ බාර් අරින්න. හැබැයි ඒක ප්‍රායෝගික විසඳුමක් වුණේ නැති නිසා වහාම අනිත් පැත්තට ඒ ක්‍රියාත්මක කරන්න සිදු වුණා. කොහොම වුණත් පාඩුව දවසකට රජයට ලැබෙන ආදායම කෝටි 5ක් නැති වෙලා යනවා කියලායි කියන්නේ. සහ ඒ අතර කතා බහට ලක් නොවන කාරණාවක් නිකන් මතක් කළ දෙමු. පුවත්පත්වල අපේ මාධ්‍ය සගයින්ට පුළුවන් මේවා හොයාගන්න. මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කොයිතරම් පාඩුවක් ලබනවාද කියලා. දැන් මාසෙකට ආසන්න කාලයක් තිස්සේ ගුවන් ගමන් වාර පැවැත්වෙන්නේ නැහැ. දැන් මුළුමනින්ම වසා දමලා සිවිල් ගුවන් සේවා අධිකාරිය එතකොට ලංකාවේ කොහොමත් පාඩුමයි ලැබුවේ. දැන් පාඩු පිට පාඩු ලබන තත්ත්වයක් තියෙනවා කියලා. තත්ත්වයක් තමයි ඇත්තේ. එතකොට මහා විශාල ගණන් වෙනුම් වලින් පාඩු ලබනවා ඇති. ඒ අතරේ අනවශ්‍ය වියදම් පිළිබඳවත් පහුගිය කාලේ අනවශ්‍ය ආකාරයේ පඩි ගෙවීම පිළිබඳව දීමනා දී පිළිබඳව ඒ වගේම මේ බිම තියාගෙන නඩත්තු කරන මහා යානා පිළිබඳව මේ වගේ තොරතුරු එළියට ආවා. එතකොට ඒවත් මේ පාඩු ගොඩට එකතු වුණාම මහා විශාල පාඩු තමයි සිද්ධ වෙන්නේ. ඒ අතර වාරේ මව්බිම පුවත්පතේ සඳහනක් තියෙනවා මේ තැපැල් සම්බන්ධ පුවතක්. නැවත දැනුම් දෙනතුරු විදේශ ලියුම් පාර්සල් තැපැල් කාර්යාල වලට බාර ගැනීම තහනම් කියලා. ඇඳරි නීති ඉවත් කළ තියෙන පළාත් වල තැපැල් කාර්යාල විවෘතව පැවතියත් නැවත දැනුම් දෙනතුරු විදේශ තැපැල් ලිපි හෝ පාර්සල් බාර නොගන්නා විදිහටයි තැපැල් දෙපාර්තමේන්තුව සියලු තැපැල් කාර්යාල වලට චක්‍රලේඛයක් යවමින් උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒ අතර විදෙස්ගත වූ අයට මුදල් යවන්නට හැකියාවක් නැද්ද? මෙහෙම ප්‍රශ්නාර්ථයක් ඊයේ දවසේදී පැන නැගුණා. මම දැක්ක පුවත්පත්වල ප්‍රධාන සිරස්තලවලත් තියෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් එළියට සල්ලි යවන්න බෑ කියන එකද මේ අහන්නේ කියලා. නමුත් මහා බැංකුව ඊයේ කියනවා විදෙස්ගත වූ අයට මුදල් යැවීමට පහසුකම් අධ්‍යාපන කටයුතු කෙටිකාලීන පෞද්ගලික සංචාර හෝ වෙනත් විනෝදාත්මක හෝ ක්‍රීඩා කටයුතු සඳහා අධ්‍යාපන හෝ සංචාරක වීසා පදනම මත විදෙස්ගතව සිටින ඕනෑම අයෙකුගේ දෛනික වියදම් සඳහා මෙරටින් මුදල් ලැබීමට අවශ්‍ය පහසුකම් සලසා දීලා තියෙනවා. ඒ වගේම අදාළ මුදල් ලැබීමේ කටයුතු වලට ශ්‍රී ලංකාවේ ඕනෑම බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවකින් හෝ අවසරලත් ඕනෑම විශේෂිත බැංකුවකින් ඒ ආයතනයන්ට අවශ්‍ය ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කරලා පුරුදු විදිහටම මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් අර ආයෝජනයන් පිට රටවල් වල කරන්නට එපා කියන ඉල්ලීම, රට ගැන හිතලා ආයෝජනයන් කරන්න එපා කියන ඉල්ලීම තමයි ශ්‍රී ලංකා මහා බැංකුව පහුගිය දවසක කරේ. වරදවා වටහා ගන්න එපා ඒ නිසා. ඔව්. අපි අවසන් කරන්නටත් කාලය ලැබිලා තියෙනවා. අද දවසට අදාළ අපේ සියත මොනිෂෝ එක. ඊට කලින් මේ අරුණ පුවත්පතේ වැදගත් අංක දෙකක් සටහන් වෙන නිසා ඒක ඉදිරිපත් කිරීම හොඳයි කියලා හිතුණා. හැබැයි කියද්දිම කියන්න ඕනේ ඊළඟ කාරණාව තමයි මේක විහිළුවට ගන්නටවත් ඒ වගේම මේ අංකයක සෙල්ලම් කරන්නවත් නෙමේ තියෙන්නේ. බොහොම වගකීම් සහගතව භාවිත කරන්න නිශ්චිත තොරතුරක් සැකයක් ඇතිවන ආකාරයේ කටයුත්තක් වෙනවා නම් සහ අය ඉන්නවා නම් පමණක් මේ අංක වහාම අමතන්න පුළුවන්. කොවිඩ් ආසාදිතයන් බවට සැක කරන අය ගැන 117 119 අංකවලට දැනුම් දෙන්න. 117ත් 119 අංකවලටත් දැනුම් දීමේ හැකියාව ඇති බව පුවත් වාර්තාවක දැක්වෙනවා. අවසන් කරන මට හිතුණා මේ MTV රත්නගේ මර්සිපාල කාටූන් එක හොඳයි කියලා. කහ ප්‍රශ්නයක් තියෙනවනේ නේද? කහ කුඩුවල හිගයක්, කහවල හිගයක් ලොකුවට තියනවා කියලා දැන් අපිට දකින්න ලැබිලා තියෙනවා. කහ කුඩු කිලෝවකට රුපියල් 750ක උපරිම සිල්ලර මිලක් නියම කරලාලු කියලා කියනකොට මර්සිපාල අහනවා ගන්න පුළුවන් තැනක් නියම කළා නම් තමයි හොඳ කියලා. ඔහු කියනවා ගන්න පුළුවන් තැනකුත් නියම කළා නම් තමයි හොඳ. ගාන නියම කළාට වැඩක් නැහැ. ඒ ගානටවත් ගන්න තැනක් නැහැනේ කියලා. හොඳයි එමනම් අපි නැවත හෙට උදේ හම්බ වෙමු. ඔබට සුවබර සුබදායි දවසක් වේවා. Siete TV
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.